මේක ප්‍රශ්නයක් තියෙනවා ගිහියෙකු හැටියට නිවන් මඟ යා යුතු මාර්ගයේ පහදා දෙන්න කියලා ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී අපි විශේෂයෙන් දකින්න ඕන දෙයක් තියෙනවා. නිවන් දැකීමට අවශ්‍ය කරන මූලික સિદ્ધාන්තය. ගිහි වේවා පැවිදි වේවා හැම දෙනෙකුටම නිවන් දැකීමට අවශ්‍ය කරන ඒකායන මාර්ගයක් තියෙනවා. නිවන් දකින්නම් ඒ අවබෝධය ලබා ගන්න ඕනේ මූලික අවබෝධය. ඊට පස්සේ ගිහි පැවිදි ආදී මේ අයට විවිධ වැඩපිළිවෙල තමන්ගේ මට්ටමට කරගන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒ වගේම ඒ තම තමන්ට හිමි තම තමන්ට කරගත යුතු යම්කිසි සුචරිත ක්‍රමවේද තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් අනුගමනය කරන්න ඕනේ. නිවන් දැකීමට කවුරුත් මෙනෙහි කළ යුතු කවුරුත් මේ ඒ වගේම විදර්ශනා කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒක ගිහි වේවා පැවිදි වේවා කාටවත් එක වාගේ. ගිහි හරි පැවිදි හරි වේවා කවුරුණත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝකයේ ස්වභාවයේ ලක්ෂණ තුනක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණ තුන තේරුම් ගන්න ඕනේ. ඒ ටික තේරුම් ගන්න නැතුව කාටවත් ගිහි වේවා පැවිදි වේවා කාටවත් නිවන් දකින්න නම් බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනක් තියෙනවා මේ සෑම වස්තුවකින්ම අපි අසුරු කරනකොට අපිට ගෝචර වෙන්න. ඒ ගෝචර වීමේදී මේක දැනෙන කොටසක් කියන මේ අනිත්‍ය බව කියන්නේ දැනෙන එක. දුක්ඛත් දැනෙනවා. අනාත්තත් වැටහෙනවා. මේ ලෝකේ ස්වභාවයන් තුනක් දැනෙන වැටහෙන කරුණු තුනක් මේ තියෙන්නේ. ස්ථිරද ස්ථිර නැද්ද කියන ප්‍රශ්නේ තමයි මේකට මේ දැන් එකක් පටලවලා තියෙන්නේ. අද්දුවන් කියන වචනේ අනියතං කියන වචනේ අර්ථය. අනිච්ච කියන වචෙන්ද පැටලිලා තියෙනවා. ඒ නිසා අපිට මේ ත්‍රිලක්ෂණේ තෝරා ගන්න බැරුව යනවා. ගිහි වේවා පැවිදි වේවා ත්‍රිලක්ෂණේ තෝරා ගන්න බැරි වුණොත් ඉන්නේ හාට නම් යන්න අමාරුයි. අවබෝධය ඉන්නේ. ඊට පස්සේ විවිධ මත ප්‍රකාශ කරන්න පුළුවන්. මට වැටහිලා තියෙනවා මේකයි යථාර්ථය කියලා කියන්න පුළුවන් විවිධ ක්‍රම. ඒ මොන ක්‍රමෙන් කිව්වත් යථාර්ථය කියන එක නෙවෙයි ඒ වැටෙන්නේ. යථාර්ථේ නම් යථා අර්ථය. යථා තත්ත්වයේ වෙන්න ඕනේ. ඒකේ ඒ ස්වභාවය එහෙමම විය යුතුයි. ඒ කියන්නේ කුමකටද නිවන් දැකීමට යමක් දැනගත යුතුද? ඒක එසේම දැනගත යුතුයි. ලෝකේ විවිධ දේවල් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒවට ක්‍රමවේද තියෙනවා. හිතට දැනෙන පළියට ඒ දැනීම අරගන්න ගියොත් එහෙම හරියන්නේ නැහැ. වැඩක් ඇති දෙයක් ගන්න ඕනේ. දැනෙන දෙයක් තුළින් ගන්න දෙයක් තියනවාද කියලා අහපුවාම දැන ගන්නවා කියලා අපි වචනයක් තියෙනවා. විවිධ දේවල් දැනෙනවා. මේ විවිධ දේවල් අපිට දැනෙනවා. දැනෙන්නේ වෙන් වැදගත් දෙයක් තියෙනවා නම් ගන්න ඕනේ. එතකොට දැන ගන්නවා. නමුත් අය වැදගත් කියලා හිතා ඉන්නවා නොවැදගත් දේවල්. ඒවා ගත්තාම අවිද්‍යාවෙන් ගත්තා වෙනවා. ඉතින් දකින්න ඕනේ දැනගන්නේවා මොනවද? දැනගත නොගන්නේවා මොනවද? විවිධ දේවල් දන්නවා. ගත යුතු දෙයක් තියෙනවා නොගත යුතු දෙයක් තියෙනවා. අපි දැන ගන්නවා කිව්වම විශේෂ දෙයක් තියෙනවා. දැනගෙන ගත යුතු දේ. යමක් ගන්නෙ මොකටද? අවශ්‍යම කාරණේ දුකෙන් මිදෙන්න නැත්නම් නිවන් දකින්න.
දුකෙන් මිදෙන්නයි අවශ්‍ය. දුකෙන් මිදෙන්න නිවන් දකින්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද කියලා එහෙනම් හොයලා බලන්න ඔය ක්‍රමයට. නිවන සඳහා යමක් අවශ්‍යද? ඒක ගන්නවා. ඒක අරගෙන ඒකේ යම් කිසි දෙයක් නිවන්න පුළුවන්ද? ඒ ටික නිවනවා. එහෙනම් නිවන්නේ මොකද්ද? දැල් වෙන දෙයක් තියෙනවා. දැල් වෙනකොට රත් වෙනවා. දැවෙනවා. විවිධ ක්‍රම වලින් දැල් වෙන ඒවා තියෙනවා. රාගයෙන් දැල් වෙනවා, ද්වේෂයෙන් දැල් වෙනවා, මෝහයෙන් දැල් වෙනවා. ගිනි ගන්නවා. ඒවට රාග ගින්න කියනවා, ද්වේෂ ගින්න, මෝහ ගින්න. මේ රාග, ද්වේෂ, මෝහ වලින් මොනවද මේ ගිනි ගන්නේ මොනවද තිබුණොත්ද? රාගය නිකම් පහළ වෙන්නේ නැහැ. රාගය යමක් ඇසුරු කරගෙන පහළ වෙන්නේ. ද්වේෂය, මෝහය යමක් ඇසුරු කරගෙන පහළ වෙනවා. එතකොටයි ගිනි ගන්න. රාගයට විතරක් තනියෙන් පහළ වෙන්න බෑ. ද්වේෂයට තනියෙන් පහළ වෙන්න බෑ. ඒවා යමක් ඇසුරු කරගෙන පහළ වෙනවා. එහෙනම් જાතියක් ඇසුරු කරගෙන පහළ වෙන්න ඕනේ. ඒ නිසා જાතිය ගින්නක් වෙනවා. ජරාවක් ඇසුරු කරගෙන පහළ වෙන්න ඕනේ. ද්වේෂය වැනි දෙයක්. එතකොට જાතිය ඇසුරු කරගෙන ඒ වගේම ජරාවකුත් ඇසුරු කරගෙන පහළ වෙනවා. ගින්නක්. මරණයක් ඇසුරු කරගෙන ශෝකයක් ආදී පහළ වෙනවා. ගිනි පහළ වෙනවා. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී වශයෙන් මේ ගිනි පහළ වෙන ක්‍රම. මේ පහළ වෙන ගින්න අපිට ලාම්පු කුප්පියක් එහෙම දැල්ලා ගන්න පුළුවන් જાතිය ගින්නක් නෙමෙයි. ලිපපත්තු කරගන්න ඒ ගින්න නෙමෙයි. හිතේ හටගන්න ගිනි. අර එළිය හටගන්න ගින්නට වඩා මහා භයානකයි. නැත්නම් මේ භෞතික ලෝකේ ගින්නට වඩා මේ ගින්න භයානකයි. මේක හටගත්තොත් එහෙම නිමා ගන්න හරි අමාරුයි. යන තැන පස්සෙන් ලෝකෙ ගින්නෙන් ටිකක් දුර හරි පැනලා දුවලා බේරෙන්න පුළුවන් ඒවා තියෙනවා. හැබැයි රාග ගින්න આવත් කොහේ දිව්වත් බෑ පස්සෙන් ඒක. ද්වේෂ ගින්නෙන් බේරෙන්න දුවලා බෑ. අන්න ඒ වගේ තියෙනවා හිතේ හටගන්න ගිනි. මේ හිතේ හටගන්න ගිනි මුල් කරගෙන විවිධාකාර 10න් හට ගන්නවා. මහා විනාශයනුත් හට ගන්නවා. විශාල දුක් අඳකට මුහුණ දෙන්න හේතු වෙනවා. මෙන්න මේ වගේ මේ හටගන්නේ ගිනි දකින්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තමයි අපි කිව්වේ රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනේවා කියලා. ඒක ගින්න නිවුනහම තමයි නිවීමේ සුවේ දැනෙන්නේ. මහා හට ගැනීම නැත්නම් ගින්න මහා 10ක් හැටියට දකින්න ඕනේ. ඒතොර නිවීම සැනසෙල්ලක් හැටියට දකින්නවා. ඒ තමයි නිවන් සුව දකින්නේ. බොහොම ගැඹුරු තැනක් හොඳින් හිතලා ගන්න ඕනේ. රාග ගිනි විවිධාකාරයෙන් දැල් වෙනවා. අපිට ඒවා දැනෙන්නේ රාග දැල් වෙන ගින්නක් හැටියට නෙමෙයි. බොහෝම වටිනා ආස්වාද සිසිලක් හැටියට. මේවා පන්තු වෙලා ඉන්නේ පිටින් පේන උපයක් මුල් කරගෙන. ඒ උපේ මුල් කරගෙන වහා සිසිලක් හැටියට පේන්න පටන් ගන්නවා. විවිධ රූප මගින් විවිධ ශබ්ද විවිධ ගන්ධ විවිධ රස විවිධ ස්පර්ශ මෙන්න මේවා මුල් කරගෙන ඒ ඇසුරෙන් විශාල සිසිලක් වාගේ දැනෙන්න පටන් ගන්නවා. ඒවා තමයි මේ ලෝකේ ප්‍රිය රූප මధుර රූප කිව්වේ.
ප්‍රිය මధుර භාවයක් දැනෙනවා. එහෙම ප්‍රිය මధుර භාවයක් ලෝකයෙන් දකින්න නැත්නම් දැනෙන්නේ නැත්නම් ලෝක සත්‍යය මේ පැවැත්මට ඇලෙන්නේ නැහැ. සසල ගමනකට ගෝචර වෙන්නේ නැහැ. දුක් ගින්නකට වැටෙන්න හේතු නැතුව යනවා එහෙම නැත්නම්. එයා මහා භයානකම දෙයක් තමයි මේ ආස්වාද ප්‍රියමනාපේ. ඒ ප්‍රියමනාප ස්වභාවයක් ලෝකේ තියෙනවා. තියෙනවා කියන්නේ අරමුණු වෙනකොට දැනෙනවා. මෙන්න මේ දැනෙන ස්වභාවයේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහෙම දැනෙනවා. ඒවා ස්පර්ශ වෙනකොට මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වෙනකොට දැනෙනකොට ඒ තුලින් ගොඩනැගෙන හිතට ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් එනවා. ඒතකොට තමයි මේ තෘෂ්ණාව එහි හටගන්නේ. යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamaana uppajjati එත නිවිසමානා නිවිසති කිව්වේ අන්න ඒකයි. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? ඒ තෘෂ්ණාව එහි උපදිනවා, එහි පවතිනවා. සකස් වෙන ආකාරය පවතිනවා කිව්වේ යලි යලි ගොඩ නැගෙනවා. ගොඩ නැගි නිවෙන්න ඉස්සෙල්ලා බිදිලියන් ඉස්සෙල්ලා නැවත ආවර්ජන කරන ආයි ගොඩ නැගෙනවා. මේසක් ක්ෂණික කොච්චර ක්ෂණ බංගුරත්තෙන් බිදිලා ගියත් ඇති වෙන ඇතින තණ්හා මාත්‍ර යලි යලි ගොඩ නැගනගා විද්‍යාමාන කරනවා. ඒතර පවතිනවා වගේ දැනෙනවා. අන්න ඒක තමයි කිව්වේ එහි උපදිනවා, එහි පවතිනවා කියලා. ඒ කොහෙද මේ ප්‍රියමනාප උපදින්නේ? මේක හුඟක් විග්‍රහ කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. 60 පොලක් විග්‍රහ කරනවා. ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හයක් මුල් කරගෙන ඒ ඇසුරේ උපදින ක්‍රම. ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා ඔය ආදි වශයෙන් ගැලෙනවා. ඉතින් මේ කොයි ආකාරයෙන් නමුත් මේ හටගන්න හැම එකක්ම ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේ ප්‍රියමනාප නම් ඒකෙන් ලැබෙන වින්දනේ ප්‍රියමනාපයක් දැනෙනවා. අන්නේ දැනෙන ප්‍රියමනාපේ නිසා තමයි ඔය ක්‍රමයට ඒ හිත ඇලෙන්න පටන් ගන්නෙ. ඒක ආස්වාදයක් විඳින්න හිතෙනවා. එතකොට ඊ ආස්වාදී යලි යලි බලාපොරොත්තු වෙනවා. එක ස්පර්ශ මාත්‍රයකට එක වේදනා මාත්‍රයයි දෙකක් ඉන්න බෑ. ඒ වේදනා මාත්‍රයට ස්පර්ශයේ සැපයට හේතු වෙන එකක් නම් නැත්නම් සුව දෙන එකක් නම් ඒ ස්පර්ශ මාත්‍රයේ සුව ස්පර්ශ මාත්‍රයක් වෙනවා. සුඛ වේදනා මාත්‍රයක් එකෙන් හම්බ වෙනවා එච්චරයි. තවත් සුඛ වේදනා මාත්‍රයක් නැවත ස්පර්ශ කරලා ගන්න ඕනේ අවශ්‍ය නම්. ඒ සුවේ හැදෙනා සුවේ ප්‍රියමනාපනම් ඇහෙන් රූපයක් බලනකොට නම් දැක්කේ. ඒක යලි යලි ගොඩනගා ගන්න යලි යලි ඒ රූපේ බලන්න ඕනේ. බලන ගාන ස්පර්ශ මාත්‍රේ ගාන එනවා. ඒතර ඒ ගානේ වේදනා මාත්‍රේ ගාන නැගෙනවා. නැගිනකොට සුඛාස්වාද වශයෙන් විඳිනවා කිවිල යනවා. නැවතේ සුඛාස්වාදයක් වුණා නැවත බලන්න ඕනේ. එහෙනම් මොනවැන්දි සුඛාස්වාදී දෙන ස්පර්ශය ලැබුණේ? ඒ ස්පර්ශයට අවශ්‍ය වෙන රූපයක් නිසා, ඇහැක් නිසා. ඇහැක් ගොඩ නැගෙන්න ඕන, රූපයක් ගොඩ නැගෙන්න ඕනේ. ඇහෙන් රූපයේ ස්පර්ශ වෙන්නත් ඕනේ. මොහොතක් ස්පර්ශ වුණොත් මොහොතක වින්දන මාත්‍රයක් එනවා. ඒකට ප්‍රියමනාප වශයෙන් හිතනවා නැවත බලන්න ඕනේ. ඒ නැවත ස්පර්ශයට නැවත වේදනා මාත්‍රයක් දැනීම මාත්‍රයක් එනවා. මේ ආකාරයෙන් සුඛ වේදනාවක් විඳින්න ඕන නම් මොහොතක් ගානේ ස්පර්ශ කරන්න ඕනේ. කෙනෙක් ඔළුව අත ගන්නවා ළමයේගේ ළමයට හරි සනීපයි.
ඉතින් ඒ ළමයි යලි යලි ඔළුව අත ගාවා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැනුණ සනීපේ ඒ ස්පර්ශ මාත්‍රයත් එක්ක ගෙවිලා යනවා. ඒ වගේ මිනිස්සු යම් කිසි දෙයක ආස්වාදයක් විඳිනවා. ඒ විඳින ආස්වාදය ඒ ස්පර්ශ මාත්‍රාත් එක්ක ගෙවිලා යන නිසා ආස්වාදී යලි යලි බලාපොරොත්තු වෙන නිසා යලි යලි ආස්වාද ළමන යලි යලි ස්පර්ශ කරන්න හිතෙනවා. අන්නේ නැවත නැවත ස්පර්ශ කරන්න ඕනේ මොනවද? ඇහෙන් රූප, කනින් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයින් පොට්ටබ්බ, මනෙන් ධර්ම. ඔන්න ඔය ටික කරනකොට ආස්වාදයේ මුල් කරගෙන ස්පර්ශ කරන්න ඕන නිසා ඔව් බලාපොරොත්තු වෙනවා ඔන්න ඔය උපකරණ 6කින්. බාහිර ලෝකයේ උපකරණ 6ක්. එන ඇතකන දිවනාසයේ ශාරීරියේ මන ක්‍රියාත්මක කරවලා මම කියලා කෙනෙක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා බාහිර ලෝකයෙන් 6 කොටසක් බලාපොරොත්තු වෙනවා. එන ඔහු ලෝකයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ලෝකේ ආස්වාද දුන්නා වගේම ඒකෙම අනිත් පැත්තක් තියෙනවා කන පිට ගහන. සැප මාත්‍රයක් විඳින්න නම් ඔය ලෝකේ දහසක් දුක් කරදර විඳින්න ඕනේ. හැබැයි අර සැප මාත්‍රයෙන් මේ දහසක් දුක් කරදර වහනවා. වහලා සැප මාත්‍රයෙන් මතු කර දෙනවා. සැප මාත්‍රයේ විඳින්න මම මගේ කියන දෙපැත්තක් අල්ලාගෙන දහසක් දුක් කරදර විඳිනවා. මෙන්න මේ දුක් කරදර ටික ගිනි. ඒක ගිනි හැටියට දකින්න ඕනේ. ඒක තමයි ලෝකේ ගින්න කිව්වේ. ඒ දුක් කරදර හැට ගැනීමට හේතුනේ අර සැප මාත්‍රේ. ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය. එහෙම ස්වභාවයක් නොතිබුණා නම් අර දහසක් දුක් විඳින්නේ නැහැ, ගිනි විඳින්නේ නැහැ. දහසක් දුක් ගිනි ඉවසුවේ විඳින්නේ අර සැප මාත්‍රයේ බලාපොරොත්තු වෙන. එහෙනම් ඒක තමයි අර විඳින දුක් ගින්නට හේතු වුණ මූල හේතුව. දැන් අපි දෙකක් දැක්කා. හරියට වටහා ගත්තා නම් ලෝකේ දහසක් දුක් ගිනි සැප මාත්‍රයකින් වැහිලා තියෙනවා. ඒ සැප මාත්‍රියම ආවර්ජන වෙන නිසා බලාපොරොත්තු වෙන නිසා අර දුක් ගින්න එකෙන් වැහෙනවා. දැන් අපි දුක සහ දුකට හේතුව කියන දෙකක් ගැනයි මේ අහගත්තේ. දැන් මේ දුකට හේතුව වන ලෝකේ ගොඩනැගෙන්න ඕන ලෝක දුක් විඳින්න. එහෙනම් ලෝකේ ගොඩනැගෙන්න හේතුවක් තිබුණා. අපි අර කිව්ව සැප මාත්‍රී අලි අලි බලාපොරොත්තු වෙනකොට ඒ සැප මාත්‍රයට අවශ්‍ය බලාපොරොත්තු නිසාම ඒක හේතු කරගෙන අර ලෝකයේ කියන ಜಾති ගොඩ නැගින්න පටන් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි පටිච්චසමුප්පාදව පෙන්වුවේ. සැප මාත්‍රයක් මුල් කරගෙන බලාපොරොත්තු ඇති කරගත්තාම ඒ මුල් කරගෙන ලෝකයක් ගොඩ නැගින හැටි, ಜಾතියක් ගොඩ නැගින හැටි. දැන් මේ අපි දැනගත්තා දුක සහ දුක්ඛ සමුදය කියන එකේ හැටි. එහෙනම් ලෝකේ නිකන් ගොඩ නැගින්නේ නැහැ. ලෝකෙ කිව්වේ ඇසකන දිවනාසය ශාරීරිය මන සහ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නිකන් ගොඩ නැගින්නේ නැහැ. ගිහි වේවා පැවිදි වේවා කාටවත් ඒවා නිකන් ගොඩ නැගින්නේ නැහැ. ඒ ගොඩ නැගින්නේ මොකක් නිසාද? අර ඉස්සෙල්ලා අපි කිව්ව සැප මාත්‍රයන් පිළිබඳ බලාපොරොත්තු නිසා. එහෙනම් ගිහි කෙනෙක් හෝ වේවා පැවිදි කෙනෙක් හෝ වේවා සැප මාත්‍රයේ බලාපොරොත්තු වෙනවා නම් ඒ ගිහිකම ඉවත් පැවිදිකම ඉවත් ඒක නැති කරන්න බෑ. ඒ අනුව ඒ දුක් වාසයෙන් ජාතිය උපදිනවා. ජාති ගොඩ නැගිනවා. මෙන්න මේ බලාපොරොත්තුව තමයි අර කිව්වේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියලා. නොහොඳ දෙයක් හොඳයි කියලා නිගමනයක් කරනවා අවිද්‍යාව නිසා. මනස විකෘතියෙන් අදහසක් ගන්නවා. අනිත්‍ය නිත්‍යයි කියලා ගත්තා කියන්නේ ඕකයි. දුක්ඛ සුඛයි කියලා ගන්නවා.
අනත්ත අත්තයි කියලා ගන්නවා, අසුභ සුභයි කියලා ගන්නවා. මේ විපරීත දෘෂ්ටි හතරක් ඔහොම ගන්නවා. මෙන්න මේක අවිද්‍යාව. අවිද්‍යාවෙන් කරපු වැඩ පිළිවෙල තමයි ඒවා හොඳයි කියලා ගත්තා නිගමනේ. මෙන්න මේ නිගමනයේ නිසා ඔහු මොකද කරන්නේ? ඒවා ලබා ගැනීමට යම්කිසි ආකාරයෙන් ඒවා සමග ඇදිලා බැඳිලා යම් හිතක් හිතනවද කියනවද කරනවද? ඒ හිතන කියන කරන ඒවා කියනවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංකාර කියලා. ගිහි වේවා පැවිදි වේවා ඔන්න ඔය විදිහට හිතුවනම් කිව්වනම් කළානම් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා දුක උපදින ක්‍රමී ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට ක්‍රියාත්මක කරන්න හේතුව මොකද? ලෝක ආස්වාදයන්ගේ දැනෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයට හැවටීම. හරි වටිනා දෙයක් කියලා අපි රවට්ටනවා හැම මොහොතකම. ගිහි පැවිදි දෙගොල්ලම රවට්ටනවා. හැබැයි පැවිදි අය පොඩ්ඩක් ඒකට විශේෂයක් වෙලයි පැවිදි වුණේ. ඔය රැවටීම දැනගෙන පැවිදි වුණා නම් හරි වැදගත්. ඒතරේ පැවිද්ද හුඟක් වටිනවා. ආස්වාදයෝ රවට්ටනවා වගේ දැක්කනම් මට ඒකෙන් ඉක්මනට විදෙන්න හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ, පහසු ක්‍රමයක්. ඒකට මේ බුද්ධ ශාසනේ පැවිද්ද හොඳයි කියලා තේරුම් ගත්තා නම්, එහෙම තේරුම්ගෙන වෙච්ච පැවිද්ද නම් හුඟක් වටිනවා. සමහර වෙලාවට ඒක එකපාර කරගන්න බැරි අය ඉන්නවා. විවිධ ප්‍රශ්න වලින් ක්ලේශයෙන් මිදෙන්න බැරි නිසා. නොයේ රැහන් වලින් බැඳිලා ඉන්නේ. යුතුයකමේ රැහන කිරු බැඳෙනවා. මම මේ ලෝකේ ආසාවෙන් පරිහරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මගෙන් ඉටුවිය යුතු ගිහි යුතුයකම් ටිකක් තියෙනවානේ. දැන් ඉතින් මොකද කරන්නේ? මං ඒ ටික ගොඩනගාගෙන ඉවරයි. දැන් බලහත්කාරයෙන් මෙයාට පහර දෙන්න බෑ. ඒ නිසා මං දැහැමින් ඒවට අවශ්‍ය කරන පිළිතුර දෙන ගමන්, හැබැයි මං අභ්‍යන්තර චිත්ත ආස්වාදයෙන් බැඳෙන්නේ නැහැ මේ ලෝකෙ ගැන කියලා දැනගත්තොත්, ගිහි කෙනෙකුට නිවන් දැකීමේ මාර්ගය පෑදෙනවා කිසි අඩුවක් නැතුව. පැවිදි කෙනෙකුට ඒක වාසනාවක් ලැබිලා තියෙනවා. ඔය ටික තේරුම් ගත්තොත් එහෙම අර ගිහි බැඳුම් වලින් අහක් වෙන්න හේතුවක් ලැබුණා. ඒ නිසා ඒ ඇයට පහසුවක් තියෙනවා. අර ගිහි කටයුතු කරන්න නියැලෙන්න අවශ්‍ය නැහැ. මොනවා කරන්නද? ඔය රට පාලනය කරන ඒවටයි, ඒ වගේම රටේ ඇයට නොයෙක් ආකාරයෙන් ඔය ලෞකික ශාස්ත්‍රයන් උගන්වන්න, විදේශකම් කරන්න, යකදොරුකම් කරන්න, නැකත් ශාස්ත්‍ර බලන්න, ඒ වගේ යම් කිසි තවත් ඔය ගිහි අයට කරන ගොවිතැන් කරන්න, මේ වගේ දේවල් එකක්වත් අවශ්‍යතාවයක් නැහැ. ඒවා ඔක්කොම කරන්නේ ඒ ගිහි වතක ඉඳගෙන කරන කටයුතු. මේකෙන් අහක් වුණොත් අප්‍රමාදයි. අප්‍රමාදීව නිවන් මාර්ග පහදා ගන්න හරි පහසුයි. ඒකට අවස්ථාවක් ලැබුණයි පැවිද්ද ලබා ගත්තේ. එහෙනම් මේ පැවිද්දේ ඉඳගෙන ඉතිය කරගත්තාම අනික් අය දානි දෙනවා. ලබාගෙන ජීවත් වෙන එහෙනම් පින්ඩ පාත කරගෙන ජීවත් වෙනවා. මේ ආකාරයෙන් ලොකු පහසුකමක් තියෙනවා. මගේ කියලා අල්ලගන්නේ හුඟා කත්තැල දාලා සිව්පසේට සීමා වෙච්ච ජීවිතයක් ගත කරනවා. ඒකයි මේ ගිහි කියන පැවිදි කියන தත්ත්වයේ තියෙන වෙනස. නමුත් ගිහි ලෝකේ ඉන්න කට්ටිය නොඑක් දේවල් මේ ලෝකේ ඇසුරු කරන්න තිබුණත් යථාර්ථයේ දැනගත්තොත් චන්දරාගෙන් තොරව ඒවා කරනවා යුතුයකම වශයෙන්. එතකොට ගත ලෝකේ ගිහිවතේ ක්‍රියාත්මක වුණාට හිත පැවිදි. අන්න එකයි ස්වභාවය. හිත නිවන් දකින්න. ගත නෙවෙයි. ගත නිවන් දකින්නකොට හිත නිවන් දකින්නකොට හිතට අනුරූප වෙලා ස්වභාවයක් ගතිය හැදෙනවා. ඒකට පහසුකම් සැලසෙනවා පැවිද්දක නම්. අරිහත්ත්වයට පහසුකම් සැලසිලත් හැදෙනවා. ගිහිවතක් අනාගාමී ඵලයට නිකන් පහසුකම් හැදෙනවා. ඊට වඩා අරිහත් ඵලයේ දරන්න ගිහිවතෙන් බැරි නිසා අරිහත්ත්වයටපත් වෙලා ගිහිව ඉන්න බෑ. ඊ ඇතින ගිහිවතේ පරිවර්තනයේ අනාගාමී ඵලයට ඔරොත්තු දෙනවා. හැබැයි හදිසියෙ මම රහත් වෙයි දන්නේ නැහැ කියලා එහෙම බයක් එහෙම ඇති කරගන්න එකක් එහෙම නෙමෙයි මේ. ඒ විදිහට වෙන්නේ නැහැ ලේසි.
ඒක අති දුෂ්කර කාර්යයක්. හරිහත් වේ කියන එක. නමුත් මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මෙතෙන් දෙනකන් ඒවා දුර්ලභ වුණත් අප්‍රමාණ වටිනා වුණත් ගිහි වතෙන් එතෙන් දෙන්න කිසි අමාරුවක් නැහැ. මේ ධම්ම අවබෝධයයි මූලික වෙන්නේ. එතන මෙතනින් තේරුම් ගන්න ඕනේ ඔන්න ඔය කියන ගිනි ටික වටහා ගන්න ඕනේ. මොනවද ඇති වෙන්නේ? අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක්ඛ ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියන 11 ගින්න. මනස දවන 11 ගින්න තේරුම් අරගෙන ඒ ගින්නට හේතුව තේරුම් අරගෙන චන්දරාගයේ බව තේරුම් අරගෙන ඒ චන්දරාගයේ බැඳෙන ওই ಜಾති මුල් කරගෙන විවිධ ಜಾතියින්ට චන්දරාගයෙන් බැඳුනහමයි ඔය ප්‍රශ්නේ එන්නේ. අරිය පරිේෂණ සූත්‍රයේදී බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක්. ලෝක සත්‍යෝ ಜಾති හොයනවා. ಜಾතියක ඉඳගෙන ಜಾති හොයනවා. යම් තැනක ಜಾතියක් හැබැයි නම් ඒක ජරාවටපත් වෙනවා. එහෙම නැති ಜಾතියක් ලෝකේ නැහැ. එහෙනම් ලෝක සත්‍යෝ ජරාවටපත් වෙන ಜಾතියක ඉඳගෙන ජරාවටපත් වෙන ಜಾති හොයනවා. මේ ලෝක සත්‍යය අවිද්‍යාවෙන් කරන වැඩක්. ඒ වගේම ಜಾතියක් හැබැයි නම් ජරාවටපත් වෙනවා වාගෙම. ඒක මරණයටත්පත් වෙනවා. එතකොට මරණයටපත් වෙන ಜಾති ඇති ලෝක සත්‍යෝ මරණයටපත් වෙන ಜಾති හොයනවා. මරණයට නොපත් වෙන ಜಾතියක් හොයන්නේ නැහැ. එහෙනම් හොයන ಜಾතියක් ඇත්නම් මරණයටපත් වෙන ಜಾතියක්මයි හොයා තියෙන්නේ. ඒතර ಜಾති ජරා මරණ ශෝක ඒවට වත් වෙනකොට ඒකාන්තයෙන් ශෝකය ඇති වෙනවා. ඒ ශෝකයටපත් වෙන එක දැනගත්ත කෙනා ශෝක වෙන්නේ නැහැ. නමුත් ඒක ඇලුම් කරන තාක්කල් අපිට ඒක නැති වෙච්ච දේ ගැන ශෝක වෙන්න වෙනවා. අවිද්‍යාවෙන් මේ ಜಾති හොයාගෙන ගියා නම් ජරාවට මරණයේදී ಜಾතිපත් වෙනකොට ශෝකය ඇති වෙනවා. බලාපොරොත්තු වෙන ಜಾතියින්ගේ ජරා මරණේ. ඉන් ශෝකයට හේතු වෙන ಜಾති හොයන ගමන් ಜಾතියට උරුම කරන ලෝක සත්වයෝ. ශෝකයට හේතු වෙන ಜಾතිමයි මේ හොයන්නේ ලෝකේ කියලා. ඉන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී මහ ගිනි ගොඩකට උරුම වෙලා තියෙන ලෝක සත්වයෝ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ටම හේතුකාරකනේ ಜಾති හොයා යනවා. මේක තමයි ආර්යෝ දකින්න මේ ලෝකයාගේ පරීක්ෂණේ. ලෝකයේ පිළිබඳ පරිශ්‍රණයක් කරනකොට ලෝක සත්‍යය හොයාගෙන යන්නේ මොනවද කියලා අහුවෙනවා. මෙන්න මේ ಜಾති තමයි මේ හැමතැනම හොය යන්නේ. ගිහි වේවා පැවිදි වේවා ওই ටික තමයි කරන්නේ ಜಾති හොයාගෙන යන තාක්කල්. ඊ යන තාක්කල් ඒකට හුරුම වන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට කරගහන්න වෙනවා. ඒකෙන් බේරෙන්න බෑ. මෙන්න මේක දැක්කහම ಜಾති පහළ වෙන්න හේතු වෙච්ච චන්දරාගයේ දකින්න. මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කිනියා පහළ වුණේ පහළ වෙන්නේ ಜಾති නිසායි කියලා දකිනවා. ඒ ಜಾති පහළ වෙන්නේ චන්දරාගය නිසායි කියලා දකිනවා. ඒ ಜಾතියින්ට යම් ඡන්දයක් යම් රාගයක් ගොඩ නැගෙනවා නම් ඒ ඡන්දේ නිසා ඒ රාගය නිසා මේ දෙක එකතු වෙන චන්දරාගය නිසා ඒවා ගොඩ නැගෙන්න හේතු වෙනවා කියලා දකින්න. එතකොට එක ක්‍රමයකින් ලෝකේ කිව්වා ලෝකේ හැදෙන හැටි. තව ක්‍රමයකින් කිව්වා ಜಾති හදන හැටි. තව ක්‍රමයකින් ජරාව හැදෙන හැටි, ගින්න හැදෙන හැටි, ව්‍යාධිය හැදෙන හැටි, මරණය හැදෙන හැටි මේ හැම එකෙම කිව්වේ මොකද්ද? අපි ওই ಜಾති හැදෙන හැටි කියනට ගත් එකමයි. විවිධ වචන වලින් කියන්නේ. ලෝකේ කිව්වෙත් ওই ටිකමයි. ගින්න හැදෙන හැටි කිව්වෙත් ওই ටිකමයි. එහෙනම් මේක හැදෙන හැටි දැක්කනම්
මේ චන්දරාගය නැවත ගොඩ නැගින් නැති වෙන්න කෙලවර කළා නම් සත්‍ය අවබෝධයකින් ඒක වෙන්නේ. අන්න එක නැවත ගොඩ නැගින් නැතුව ගියා නම් නැවත ಜಾති ගොඩ නැගින් නැතුව යනවා. ಜಾති ගොඩ නැගින්නේ අන්නේ චන්දරාගේ යලි යලි ගොඩ නැගෙනවා නම් චන්දරාගේ යලි යලි ගොඩ නැගෙන එක නතර වුණා නම් ಜಾති හැදෙන ක්‍රමේ නතර වෙනවා. එතකොට නැවත වාරයක් යලි යලි ಜಾති ගොඩ නැගින් නැතුව යනවා. නැත්නම් ගිනි ගොඩ නැගින්නේ නැහැ. තව ක්‍රමයකින් කියනවා ලෝකේ ගොඩ නැගින්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? අන්නර කියනවා වූ දුකෙන් මිදෙනවා. ඒවත් දුක ගොඩ නැගින්න නැතුව යනවා. ඕකට කියනවා දුක්ඛ නිරෝධය කියලා. ඒතර මොකද වෙන්නේ? එහෙනම් ඒ ටික කරගන්න මොකද්ද කරන්න ඕනේ? ප්‍රඥාවෙන් හේවත් යථාර්ථයේ හරියට දකින්න ඕනේ. මොකද්ද දකින්නේ? අන්නර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් තියෙන යථා ස්වභාවය දකින්න ඕනේ. ඊ යථා ස්වභාවය හරියට දැක්කනම් ඒකට කියනවා සම්මා දිට්ඨියටපත් වෙලා ඒක දකින්න අවශ්‍ය කරන අවශ්‍ය කාරණා ටික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපි කියනවා. නැයි යථාර්ථයේ දකින්න නම් දැකිය යුතු ක්‍රම 8ක් තියෙනවා. ගොඩනගාගත්ත යුතු ක්‍රම 8ක්. ඒක තමයි හරියට ඒක හැදෙන හැටි හතරාකාරී දකින්නකොටම හරියට දකින්න ක්‍රමයක් එනවා. ඒකට අපි සම්මා දිට්ඨිය කිව්වා. ඒ හරියට දකින්න ක්‍රමෙත් සමගම ඒකට හේතු වෙන සංකල්පනාවක් ගොඩ නැගෙනවා. යථාබෝධය ලැබෙන්න. අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම කියන ආකාරයෙන් සංකල්ප තුනක් කිව්වා. සම්මා සංකප්ප කිව්වා ඒකට. වචනේ සංවර කරගත යුතු කාරණා 4ක් තියෙනවා. ওই ටික කරගන්න නම් බොරු කේලම් පරුස වචන ප්‍රලාප කියන මේ වයින් ඒවැ කැමැත්ත අත්හැරලා පටන් ගන්න ඕනේ. ඒවෙන් ඉවත් වීම පටන් ගන්න ඕනේ. ආරති විරති පටි විරති වේරමණී කියලා 4 ආකාරයකින් ඒවැ වෙන්ගෙන ක්‍රම පෙන්නනවා. එකපාර වේරමණී වෙන්න බෑ. වේරමණී වුණා නම් ඒක සමනේ සම්පූර්ණ වෙන් වෙනවා. බොරුවක් කියවෙන්නේ නැහැ. ඒ අදහස නැහැ. හේතු නැහැ. අනේ වේරමණී වුණාම. කේලම් පරස වචන ප්‍රලාප කියවෙන්නේ නැහැ. කියවෙන්න තිබිච්ච හේතුව ඉවර නම් ඒව නැවත රමණීය කරන්න ඒ තත්ත්වෙට සුද්ධ වුණා. ඉතලා සිද්ධ වෙන්න ආරති. ඒ කියන්නේ ඒකට පැමිණීමට අකමැත්තක් ඇති වෙන්න ඕනේ. ඉතින්ලම් බුරු කියන්න කැමති නැහැ. කේලම් කියන්න කැමති නැහැ. පරස වචන කියන්න කැමති නැහැ. ප්‍රලාප කියන්න කැමති නැහැ. අන්න ඒවෙන් වෙන්ුණාම හරි සැනසීමක් දකින්න. ඒතර කිනා විරතියටපත් වුණා. ඒ වල තියෙන ප්‍රියභාවය නැති වෙලා ගියා. බොරු කියලා ආස්වාදයක් විඳිනවා. කේලම් කියලා පරස වචන කියලා ප්‍රලාප කියලා ආස්වාදයක් විඳිනවා. දැන් ඒවෙන් ආස්වාද විඳින්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මේ සම්මා වාචා කියන වාචා කියන මාර්ගාංගයේ වැඩෙනකොට ඇති වෙන සිද්ධියක් ඔය කියන්නේ. ඒක විරති කියන தත්ත්වයට ආවා. ඊට පස්සේ තියෙනවා පටි විරති. යම් කිසි ආකාරයෙන් ඒකට බැඳීමක් තිබුණා නම් යම් සංයෝජනයක් අභ්‍යන්තරයේ තිබුණා අනුසයක් ඒක බිඳිලා යනවා. ඒක බිඳිලා ගියාට පස්සේ නැවතත් බොරු කේලම් පරස වචන ප්‍රලාප කියන හේතු වෙච්ච මූල ධර්මයේ බිඳිලා යනවා. අභ්‍යන්තරයේ හැඟීම් නැතුව යනවා. සියුම් මාන්ත්‍රයක් වත්. ඒතකොට නැවත වාරයක් ඒ වචන පිළිබඳව ශ්‍රමණේ මනස වෙන් වෙනවා. වේරමණී වෙනවා. මෙන්න මේ කියන කාරණා 4ට කියනවා සම්මා වාචා මාර්ගාංගය. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඒ වගේ මේ අතරේ තව එකක් සිද්ධ වෙනවා. ප්‍රාණඝාත කරන්න, හොරමර වංචා කරන්න, සුරාසූ දුරාචාර ආදී තිබෙන අදහස්. ඔය කියන කය ක්‍රියාත්මක කරන වැරදි වැඩවලට අර විදියටම ආලති විරති පටිවිරති වේරමණී කියලා 4 ක්‍රමයකින් ඒවා මිදිලා යන්න පටන් ගන්නවා. අන්නේ මිදිලා යන ක්‍රමය අර ඉස්සෙල්ලා කිව්ව විදිහටමයි අර 4 තෝරා ගන්න ඕනේ. ආරති විරති පටිවිරති වේරමණී. මෙන්න මේ 4 ක්‍රියාත්මක වෙනකොට සම්මා කම්මන්ත කියන මාර්ගාංගයේ වැඩෙනවා. ඒතර මොකද වෙන්නේ? එතෙක් ඔහු ජීවත් වුණේ මොකටද? ජීවත් වෙන්නේ මොනවා කරන්නද? ලෝක ආස්වාද විඳින්න ලෝකේ පස්සේ යන්නයි ජීවත් වුණේ. ඕන අයිතුකමක් අසාධාරණයක් ඒ සඳහා කළා. දැන් මොකටද ජීවත් වෙන්නේ? මේ අවබෝධය පූර්ණ කරගෙන නිවන් පූර්ණ කරගන්න. යථාර්ථයේ පූර්ණව වටහා ගන්න. ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. ওই විදිහට යලි යලි සිහි කරන්න ඕනේ. ඒකට කියනවා විදර්ශනා කරනවා. විදර්ශනා වඩනවා. නන්න සම්මත විදර්ශනා වැඩිම කිව්වෙත් ඒකයි. ගත සමතේ වෙනවා. හිතත් විදර්ශනාවෙන් අර අවිද්‍යාවෙන් නිරෝධ වෙලා නිවිලා යනවා. ඔය කාරණා දෙක පූර්ණ කරගන්නයි මේ ජීවිත පැවැත්ම යන්නේ. මට වෙන මේ ජීවත් වෙන්න ඕනකමක් නැහැ මොනවා හොයන්න ජීවත් වෙන්න කියලා ඔය හැඟීම එනවා. මෙන්න මේ නිසා ජීවිතේ සාධාරණ ජීවිතයක් වෙනවා නිවන් සඳහා කැප කරපු වෙන් වෙච්ච ජීවිතයක් වෙනවා. මෙන්න මේකට අපුහම කියනවා සම්මා ආජීවයේ. ඉතින් මේක කියන්නේ නැතුව යම් කිසි අය විවිධාකාරයෙන් සම්මා ආජීව තෝරනවා. එහෙම එකක් තියෙනව නැත්තේ නෑ. හැබැයි කබුද්ධෝත්පාද කාලයේ තියෙන සම්මා ආජීවය. නිවන් දකින්න සම්මා ආජීවයේ බුද්ධෝත්පාද කාලයක මේ බුද්ධ ශාසනයෙන් පිට නෑ කියලා පෙන්නවා. එහෙනම් වෙනස දකින්න ඕන ඒ විදිහට. නිවන් දැකලා නිවන් තේරුම් අරගෙන නිවනට හේතුකාරක වෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතය හැඩගස්සනවා නම් අන්නේ සම්මා ආජීවයේ අබුද්ධෝත්පාද කාලේ නෑ. හැබැයි සත්තු මරන්න නැතුව හොරකම් කරන්න නැතුව කාම මේ මිත්‍යාචාරයක ඉදෙන්නේ නැතුව බොරු කේලම් පරස වචන ප්‍රලාපයන්ගේ ඉදෙන්නේ නැතුව දැහැමින් හරි හම්බ කරගන්නවා කියන යම් යම් ක්‍රම වලින් ජීවත් වෙන එක ඉස්සරහට තිබුණා. ඒ ලෞකික සම්මා ආජීවයේ දැහැමි වෙලදාම් කරලා ගොවිතැන් කරලා නැත්නම් තමන් දාඩිය මාතින් හරි හම්බ කරගෙන කාලා බීලා මොනවා හරි නරක දෙයක් අසාධාරණ නොවන දෙයක් අරින් ජීවත් වෙන එක. ඒක ලෝකේ බුදුරජාණන් වහන්සේ පාලින්දි ඉස්සෙලත් ඇසුරු කරපුවා හිටියා. ශාසනයෙන් බැහැරක් තියෙනවා. එනම් මේ ශාසනය තුළ තියෙන සම්මා ආජීවය මෙහෙම තේරුම් ගන්න ඕනේ. නිවනට හේතුකාරක වෙන කරුණු දැනගෙන ඊට අවශ්‍ය කරන කාරණා සිද්ධ කරගනිමින් නිවන පූර්ණේ කරගන්නයි මගේ පැවැත්ම කියන හැඟීමෙන් ඉන්නකොට සම්මා ආජීවයක් ඇති වෙනවා. ඒක මේ ශාසනයෙන් පිට නෑ. ඔය විදිහට ඕක තේරුම් ගන්න ඕනේ. ඒතර ඒ සඳහාම නම් අපගේ උත්සාහයේ ව්‍යායාමයේ නිවන මුල් කරගෙන නම් ඒක මේ ආර්ය විනය සම්මා ව්‍යායාමය. විවිධ දෙයට මිනිස්සුયો උත්සාහ කරනවා වීරිය කරනවා. දෙවියෙක් වෙන්න බ්‍රහ්මයෙක් වෙන්නත් උත්සාහ කරනවා වීරිය කරනවා භාවනා කරනවා එහෙම ඒවා කරනවා. අබුද්ධෝත්පාද කාලෙත් ඒවා තියෙනවා. ඒවා ලෞකික සම්මා වායාමයක්. හැබැයි ලෝකෝත්තර නෙමෙයි. නිවනට හේතු වෙන නෙමෙයි. දැන් නිවනට හේතු වෙන සම්මා වායාමයේ තෝරා ගන්න ඕනේ. දැන් නිවනට හේතු වන්නා වූ සිහි කරන ක්‍රමය එකක්. ලෝකයේ විවිධ தත්ත්ව ඨානාන්තරයන්ට අනුකූලව ජීවත් වීමට ඒකට අවශ්‍ය කරන මාර්ගයේ සිහි කිරීම කටයුතු කිරීම තව එකක්. මට මෙහෙම හිතුවොත් මෙහෙම කිව්වොත් මෙහෙම කළොත් තමයි දෙවියෙක් වෙන්න පුළුවන්. මෙහෙම දැනගෙන දෙවියෙක් වෙන බලාපොරොත්තුවෙන් ඊට අනුව හිතන කියන කරන දේ හරියට කරනවා නම් ඒකල් ලෞකික සම්මා සතිය. බ්‍රහ්මීක් වෙන්න නම් මෙන්න මෙහෙම හිතන්න කියන්න කරන්න ඕන කියලා දැනගෙන ඊට අනුකූලව හිතවිලි ක්‍රියාවදන් මනසින් හසුරවනවා නම් ඒකත් ලෞකික සම්මා සතිය.
නිවන් ලැබීමට මෙන්න මේ විදිහට හිතන්න ඕන, කියන්න ඕන, කරන්න ඕන කියලා. ඒ ටික දැනගෙන ඊට අනුකූලව හිතන කියන කරනවා නම් අන්න ඒක ලෝකෝත්තර සම්මා සතිය, ලෝකෝත්තර භාවයටපත් වෙන ආර්ය විනය සම්මා සතිය. ඒක තමයි මෙතනින් වඩන්න ඕනේ, දැනගන්න ඕනේ ඒකයි. මෙන්න මේ ක්‍රමයට මේ මාර්ගයේ තේරුම් අරගත්තාම චන්දරාගයෙන් නිදහස් වෙනවා, නිවන් දකින්නවා. මෙන්න මේ හතර ආකාරයේ දැක්කහම කියනවා ආර්ය සම්මාදිට්ඨියටපත් වුණා. ඒ ආර්ය සම්මාදිට්ඨියටපත් වෙනකොට පූර්ව භාග නුවණින් පටන්ගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා පටන්ගෙන ගිහිල්ලා චතුරාර්ය සත්‍යයෙන් ඔය මාර්ග සත්‍යයේ පූර්ණ වෙලා දැනගත්ත මොහොත වෙනකොට චතුරාර්ය සත්‍යය දකින්න සම්මාදිට්ඨිය පහළ වෙලා මාර්ගඥානිය පහළ වෙනවා. ඒ ඥානිය පහළ වෙන්න පෙරපසු නොවි ඒ සමග පහළ වෙන්නා වූ ඒ ඥානියත් සමග නැන ඒ චිත්ත වීතිය පහළ වෙනවා ඵලයේ. ඒ ඵලයේ පහළ වුණාම ඒකට කියනවා මාර්ගඵල ලැබුවා. එතනින් පස්සේ ඒ හිත කවදාවත් ප්‍රඥාව අග්‍ර වෙලා ප්‍රඥාවේ තීර්ණ දීලා හිටන් යථාර්ථය කරා ගෙනියනවා මිසක් නැවත ලෝකේ පැත්තට අදින්න බෑ. ඇදලා යන්නේ නිවන් පැත්තට තමයි. ගිනි නිවෙන පැත්තට. ලෝකේ ගොඩ නොනැගින පැත්තට. මේක තමයි නිවන් දකින්න ක්‍රමය. එහෙනම් ගිහි වේවා පැවිදි වේවා ලෝකෙට අයිති වන ඇසකල දිවනාසයේ ශාරීරිය මන ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම මෙනෙහි කරනකොට ඒකට බාධා වෙනවා නම් යම් අදහසක් ඒ බාධා වෙන කටයුත්ත බාධාවක් බව දැනගෙන ඒ බාධා වෙන කටයුත්ත ඇයි මට මේ නැගෙන්නේ ඒක වටිනවයි කියන හින්දානේ ඒ කටයුත්ත බලලා ඒ කටයුත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට ඒකේ චන්ද රාගයක් තියෙනවා නම් ඒක දුරු වෙනවා. ඊට පස්සේ නැවතත් කල්පනා කරලා බලනවා මේ මුළු ලෝකෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඒක මෙනෙහි කරන ආයතරයක් හිත විහිදිලා යනවා පේනවා. වෙන පැත්තක් අල්ල ඒ මොකක්ද ඇල්ලුවේ? යොමු කරලා බලනකොට දරුවෝ ගැන පේනවා. දෙමව්පියෝ ගැන එක්ක ප්‍රශ්නයක් එනවා. ගේ දොර ගැන ප්‍රශ්නයක් එනවා. ඉඩකඩම් ගැන ප්‍රශ්නයක් එනවා. මොන හරි ඕම එකක් එනවා. ඇවිදලා ලෝකෙම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එකට බාධාවක් පමුණවනවා. කොහොම හරි එකක් වැඩියෙන් ඇදිලා. හොඳ හැටියට. අන්නේ කල්ලා ගන්නවා ඊළඟට. මෙන්න වගේ හිත නිවන් දකින්න බාධා පමුණවන තව කැලලක් අහුණා කියලා. ඒ බලවත් කැලල අරගෙන ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වෙනම පුද්ගලිකව බලනවා. අන්න බලනකොට පේනවා අසාරා ඉන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? යුතුයකම ඊට කරනවා. චන්ද රාගයෙන් මට ඒකේ අල්ලන්න දෙයක් නැහැ කියලා ප්‍රඥා පහළ වෙනවා එතකොට. ඉතින් කාටවත් හොයන්න බෑ එතකොට. දරුවන්ගේ කටයුතු හැටියටම කරනවා. රැකියාව හැටියට බොහොම සාධාරණව කරනවා. දෙමාපියන් සත්කාරී එහෙම කරනවා සාධාරණව ඒ විදිහටම. අමුදරුවන් පෝෂණය කරනවා ඒ වගේම. කිසිම අඩුවකුත් නැහැ හොඳට කෙරෙනවා. හැබැයි චන්ද රාගයෙන් අහක් වෙලා. චන්ද රාගයෙන් බැඳිලා නැහැ. මොකක් නිසාද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා තියෙන්නේ. යලි යලි සිහි කරලා ඥානිය වැඩිලා. ඒ නිසා මුලාවටපත් වෙන්නේ නැහැ. මේක ඉන්නකම් මගේ යුතුයකම. එන ඉන්නකම් කිව්වේ මේ જાතියව නැවත හදාගන්න මගේ චන්ද රාගයක් නැහැ. මේ හැදිච්ච කොටු වෙච්ච එකේ ඉන්නවා. ඒවා දැන් හටගත් ඒවා නෙමෙයි ඉස්සෙල්ලා හේතුවේ දැන් ඵලයේ. එහෙනම් චන්ද රාගයෙන් දැන් හේතුව මම ගොඩනගන්නේ නැහැ. එමේ අවසාන ඵලයේ. එනමට මතු හේතුවක් නැහැ. එහෙනම් දැන් ගිහිවත බලපාලා නැහැ නිවනට. ගිහිවතේ ඉඳගෙන ඒ කටයුත්ත යුතුයකම් වශයෙන් කරනවා. හැබැයි චන්ද රාගයෙන් බැඳිලා නැහැ. අන්න මාර්ගඵල සමානයි ගිහි පැවිදි දෙගොල්ලන්ගේ. චන්ද රාගයෙන් බැඳිලා නැත්නම් ඒක තමයි මාර්ගඵල ස්වභාවය. ගිහි වේවා පැවිදි වේවා මාර්ගඵල දෙකක් නැහැ. ගිහි මාර්ගඵලයි පැවිදි මාර්ගඵලයි නැහැ. ගිහි සෝවාන් පැවිදි සෝවාන් නේම එකක් නැහැ. සෝවාන් ඵලයේ සකෘදාගාමී ඵලයේ ආදී එහෙමමයි.
ගිහි පැවිදි කියලා ભેදයක් ඒකට නැහැ. එහෙනම් මොකද්ද සිද්ධ කළේ? තමන් ඇසුරු කරන දේ පිළිබඳ චන්දරාගය අත්හැරියා. ඇසුරු කරන කටයුතු යුතුයකමක් වශයෙන් කරනවා. කවුරුවත් දන්නේ නැහැ කාටවත් ඒක පේන්නේ නැහැ. එහෙනම් නමුත් හිත තුළ තියෙනවා කම්පේ බවක්. අනික අය වයි කැළඹෙන්නේ නැහැ. මේ කැළඹෙන්නේ නැති සමාධිය මොකද්ද කියලා ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති ආදී දේවතාවෝ හොයනකොට කැළඹෙන්නේ නැති බව පේනවා, සමාධියක් තියෙන බව පේනවා. ඒකට හේතුව පේන්නේ මොකද මේ ලෝකෝත්තර ධහම ඊයටත් ගෝචර වෙන්නේ නැහැ. හැබැයි හරි විශේෂයක් දකින්න. ඊයය මොකද নমස්කාර කරනවා මේක දැකලා. උතුම් අජානීය ධායිතය මේ උතුම් දැහැණක් මේ වැඩිලා තියෙන්නේ. ඒක හරි ගැඹුරුයි මොකද අපිටවත් පේන්නේ අරමුණ. එහෙත් ඒ ධානයේ පේනවා. හරි සංවරයි. මනස සාන්තයි. ඇලීම් බැඳීම් නැහැ. නමුත් ඒ අවශ්‍ය කටයුතු හරියට කරගෙන යනවා. අනික කෙනෙක් එහෙම බැලුවොත් එහෙම ඒගොල්ලෝ මේ අරමුණක පිහිටවාගෙන කැලෑවට වැදිලා අර රාගයට හේතුවෙන අරමුණ පැත්ත පරාතට පේන්නේ නැති ඈතටලා බොහොම හැංගිලායි එකේ අපිට පේනවා ඒගොල්ලෝ ඉන්න හැටි. ඒ සමාධියට හේතු පේනවා. නම් මේ ගිහි කටයුතු ඔක්කොමත් කරගෙන ඉන්නවා හිත වැදෙන්නේ නැතුව. මේ සමාධිය මහා බුදු මේකක් නේ. මේ ආර්ය සමාධිය කියන්නේ මේක අපිට පේන්නේ නැති එකක්. ඒ උතුම් සමාධියති උතුම් ආර්ය ධායතය ඔබට අප කරන මේ নমස්කාරයේ වේවා කියලා ඒ ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති ආදී දේවතාවව নমස්කාර කරනවා කියලා පෙන්නනවා. ඒගොල්ලන්ගේ নমස්කාර ලබන්න මේ කිව්වේ එහෙම එකක් නෙවෙයි. එහි තියෙන වටිනාකම ලෝකෝත්තර ධර්මයේ ස්වභාවය. ඉතින් මෙන්න මේ නිසා ගිහි වේවා පැවිදි වේවා මේ ලෝකෝත්තර ස්වභාවය ඇති කරගන්න ඔය විදිහට අපි ඉස්සෙල්ලා දකින්න ඕනේ. ලෝකේට අයිති හරිය දකින්න ඕනේ. ඇතකන දිවනාසය ශාරීරිය මන ලෝකේට අයිති. ඒවල එතකොට ගෝචර කරගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ලෝකේට අයිති. ඒවා එකතුනෝ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ප්‍රතිඵලයක් හට ගන්නවා ලෝකයේ ඇසුරු කිරීමේ. ඒකත් ලෝකයට අයිති. එතකොට ඒවා මුල් කරගෙන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා. එක්තරා ස්පර්ශයක් ඒ වල්ලාගෙන හට ගන්නවා. ඒකත් ලෝකයට අයිති. එනිසා චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා. හය ආකාරයක වේදනා පහළ වෙන කොටසක්. ඒකත් ලෝකයට අයිති. අන්නේ ටික දකින්නවා. මේ ලෝකයට අයිති ඒවා හැදෙන හැටි. ඉතින් මේ ලෝකෙටම හැදෙන ඒවා දකින්නකොට මේක මුල් කරගත ජාති ජරා මරණ රාග දේශ මොහ මුල් කරගෙන පටන් ගන්න ගින්න ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාස කියලා 11 ආකාරයේ මානසික ගින්නක් ඇවිලෙන හැටි දකින්නවා. මහා ගිනි ජාලාවක් වාගේ. ඒ කියන්නේ ගින්දරක් හීනෙන් පේනවා හැම නෙමෙයි මේ කියන්නේ. ඒ දුක්ගින්නක ස්වභාවය හඳුනා ගන්නවා. හැම මොහොතක් ගානේ දුක්ගින්න කොච්චර වට කරගෙන දවනවාද කියලා දකින්නවා. අන්න ඒතර තමයි දකින්නේ ලෝක ගින්න නැහැ ලෝකේ දුකයි කියලා. ඒකට හේතුව මේ චන්දරාගයෙන් ඇසුරයි කියලා දකින්නවා. ලෝකෙට අයිද්දේ ඇසුරු කිරීම බව. ඒ චන්දරාගය නැත්නම් ලෝකෙට තියෙන සම්බන්ධතාවයේ මිදෙන බව දකින්නවා. ඒ මිදුනහම මේ අවසාන ඵලයයි මතු මෙහෙම කුඩක් හටගන්න හේතු ලෝකේ නැහැ කියලා දකින්නවා. මෙන්න මෙහෙම දැක්කහම කියන චතුරාර්ය සත්‍යය දැක්කා. ඒ දකින්නට ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වැඩිලා ඉවරයි. ওই විදිහට පූර්ණ වෙන ක්‍රමයේ තේරුම් අරගෙන වඩන්න ඕනේ. හැම මොහොතකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ වචන තුනේ අර්ථය හොඳට තේරුම් අරගෙන ඊට අනුකූලව ලෝකේ නිතර මෙනෙහි කරන්න ප්‍රගුණ වෙන්න ඕනේ. ඊ අත්තරනාම ලබන සාන්තිය කොච්චර සාන්තද ප්‍රණීතද කියලා නිතර සිහි කරලා ඒ නිදහස් සාන්තියේ හිත තියන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර ආර්ය කර්මස්ථානත් වැඩෙනවා. ආර්ය ධර්මයේ තුල පැවැත්ම සකස් වෙනවා. ගිහි වේවා පැවිදි වේවා ඒ ටික කරනකොට නිවන් දකින්නවා. ඔබ තෝරා ගන්න ඕනේ.